හොඳයි ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද කිහිපයකින්ම 10 වන ඒකකයට අදාළව ව්‍යුහගත හා වාස්තික අභ්‍යාස කිහිපයක්ම සාකච්ඡා කරා අනුමාන විභාග ප්‍රශ්න සහිතව සහ විභාගයට පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන්නේ කොහොමද මොන වගේ පිළිතුරු ධාරිතාවයක් සහ මොන වගේ ස්වරූපයේ පිළිතුරු අපේක්ෂා කරනවද කියලා හොඳ විශ්ලේෂණයක දෙමින් අපි තවදුරටත් අද පරිච්ඡේදයෙන් එවැනි ආදර්ශ ප්‍රශ්න කිහිපයක්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම පහත දැක්වෙන ආයතන සඳහා යෝග්‍ය ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති නම් කරන්න. පහත දැක්වෙන ආයතන සඳහා යෝග්‍ය ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති transport and logistics system. පළවෙනි එක නෞකා ගුවන් යාන නිපදවන ආයතන. දැන් නැවක් හෝ ගුවන් යානයක් නිපදවන එක සාමාන්‍ය මේ බේකරි ප්‍රොඩක්ට් එකක් නිපදවන වගේ සරලම නැහැ, සංකීර්ණයි. මේක සංකීර්ණයිනේ. මේකට අවශ්‍ය යෙදවුම් අමුද්‍රව්‍ය සමහරට පළාත් කීපයකින් ගෙන්න ගන්න වෙනවා. සමහර විට විවිධ රටවල් වලින් ගෙන්න ගන්න වෙනවා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම සංකීර්ණ ලොජිස්ටික් සිස්ටම් එකක් වෙනවා. මොකද ද්‍රව්‍ය සපයා ගැනීමට සෑහෙන පරිශ්‍රමයක් දරන්න වෙනවා. තේරුණාද? ඒ නිසා අපි මේකට හොඳම ප්‍රවාහන සැපයුම් සේවා පද්ධතිය තමයි නිෂ්පාදන ක්‍රියාවලියේ දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා. මොකද විවිධ ප්‍රදේශවලින් විවිධ රටවලින් අවශ්‍ය යෙදවුම්, අවශ්‍ය ප්‍රමාණය, අවශ්‍ය සන්නම්බෙරතේ ඉතා ආරක්ෂාකාරීව ප්‍රවාහනය කරලා ලබාගෙන තමයි නිපදවන්න වෙන්නේ. ඒ නිසා අපි ඒකට කියනවා එහෙනම් නිෂ්පාදනයේ දක්වා ප්‍රවාහය නැත්නම් ප්‍රවාහනයේ කොත් කමන්නේ ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. තේරුණාද? එහෙනම් පළවෙනි එකට එන්නේ නිෂ්පාදනයේ දක්වා. නිෂ්පාදනයේ දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධතිකම ඇති. සංකීර්ණ වූ ප්‍රවාහන සැපයුම් සේවා පද්ධතිකොත් හරි කෙටියෙන් සංකීර්ණ වූ පද්ධතිකම ඇති. ඔක ටර්ම් එක කොහොමද ලියන්නේ ඉංග්‍රීසියෙන්? inbound, heavy inbound, heavy inbound logistic system. පැහැදිලිනේ? right. අපි බලමු දෙවෙනි එක. කිරිපිටි දන්තාලේප සනීපාරක්ෂක ද්‍රව්‍ය නිපදවන හා බෙදාහරින ආයතන. කිරිපිටි දන්තාලේප සනීපාරක්ෂක ද්‍රව්‍ය නිපදවන හා බෙදාහරින ආයතන. දැන් මේ කියන නිෂ්පාදිත දෙය බලන්නකෝ. මේවට අවශ්‍ය අමුද්‍රව්‍යත් ඕනේ. අමුද්‍රව්‍ය සපය ගන්නත් ඕනේ. ඒ කියන්නේ ඉන්බවුන්ඩ් ලොජිස්ටික් සිස්ටම් එක මෙතන පාවිච්චි කරන්න වෙනවා. අමුද්‍රව්‍ය නිමි බහන්න බවට පත් කරලා වෙළඳ පොළට බෙදා හරින්නත් ඕනේ. එහෙනම් එළියට යන අවුට්බවුන්ඩ් ලොජිස්ටික් සිස්ටම් එකක් තියෙනවා. ඉන්බවුන්ඩ් ව්‍යාපාරය තුලට ගේන්න ඕනේ මොනවද අමුද්‍රව්‍ය. අවුට්බවුන්ඩ් ව්‍යාපාරයෙන් එළියට යන්න ඕනේ නිමැවුම්. දෙකම තියෙනවා. දෙකම තියෙන මොකද්ද? සමබර වූ නේ, සමතුලිත වූ නේ, සමබර වූ. එහෙනම් දෙවෙනි එක තමයි සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා balanced logistic system. හරිනේ? තුන්වෙනි එක ගෑස් සිලින්ඩර් නිපදවන ආයතන. දැන් ගෑස් සිලින්ඩර් නිපදවන ආයතනයක් ගෑස් සිලින්ඩර් නිපදවලා මොකද කරන්නේ? එළියට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? එම්ටි සිලින්ඩරය ආපසු ගේන්න ඕනේ. මොකද එම්ටි සිලින්ඩරය තමයි ඊළඟ මේ වතාවට ගෑස් පුරවල එළියට අරන් යන්නට ඕනේ. එහෙනම් ගෙන යන්නත් ඕනේ ආපසු ගෙන්නත් ඕනේ. එහෙනම් මේකට හරියන්නේ මොකද්ද? රිවර්ස්
ලොජිස්ටික් සිස්ටම් එකනේ. එහෙනම් තුන්වෙනි එකට එන්නේ බෙදා හැරීමෙන් පසු. බෙදා හැරීමෙන් පසු. බෙදා හැරීමෙන් පසු ආපසු ප්‍රවාහය සහිත ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. බෙදා හැරීමෙන් පසු ආපසු ප්‍රවාහය සහිත ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා රිවර්ස්. රිවර්ස් ලොජිස්ටික් සිස්ටම්. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු හතරවෙනි එක. රසායනික ද්‍රව්‍ය නිපදවීම හා අසුරන ආයතන. කෙමිකල්ස්. විවිධ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරලා අසුරනවා. ඒවා ඉතින් අනිවාර්යෙන් නිකන් තියන් ඉන්නේ නැහැනේ. වෙළඳ පොළට බෙදා හරින්නත් ඕනේ. තේරෙනවද? එහෙනම් මේක බොහොම සංකීර්ණයි. මොකද රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය, ඇසිරීම, ගබඩා කිරීම, පැටවීම, බෙදා හැරීම ඉතා සූක්ෂම ලෙස ආරක්ෂාකාරීව කරන්නට ඕනේ. ඒ නිසා මේක සාමාන්‍ය ප්‍රවාහන සහ සැපයුම් සේවා ක්‍රමයකට වඩා එහා ගියපු ක්‍රමයක්. ඒ නිසා අපි මේකට බොහොම සංකීර්ණ ක්‍රියාවලියක් පාවිච්චි කරන්න වෙනවා. මොකක්ද ඒ ක්‍රමය? නිෂ්පාදනයෙන් පසු. නිෂ්පාදනයෙන් පසු. නිෂ්පාදනයෙන් පසු. පසු බෙදා හැරීම. බෙදා හැරීම සංකීර්ණ වන ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. පැහැදිලිනේ? අපි උඩ ඉංග්‍රීසියෙන් කියනවා heavy. heavy outbound එලිට යන නිසා. heavy කියන්නේ සංකීර්ණ, outbound. outbound logistic system. හරිනේ? හොඳට මතක තියාගන්න. දැන් මේ ලොජිස්ටික් කියන විෂය කොටස විෂය නිර්දේශයට 2019 අලුතෙන් එකතු වුණේ. දැන් තමයි මේකෙන් ප්‍රශ්න අහන හොඳම කාලේ. දැන් 2021 පුංචි ප්‍රශ්නයක් ඇහුවා. 22 23 වෙනකොට මේකේ ටිකක් පුළුල් ආකාරයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ලොජිස්ටික් සිස්ටම් ප්‍රධාන වර්ග 4යිනේ. ඒ 4 ගැන හොඳ අවබෝධයෙන් ඉන්නට ඕනේ. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහත දැක්වෙන ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති කෙටියෙන් පහදන්න. පහත දැක්වෙන ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති කෙටියෙන් පහදන්න. සමබර ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. නැත්නම් සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. බැලන්ස් ලොජිස්ටික් සිස්ටම්. මේ කියන්නේ මොකද්ද? අමුද්‍රව්‍ය බාහිරින් ව්‍යාපාරයක් වෙත ගෙන එන්නයි ඒ අමුද්‍රව්‍ය භාවිතා කරලා නිමි භාණ්ඩ හදලා නිමි භාණ්ඩ වෙළඳ පොළට බෙදා හරින්නයි අදාළ වන ප්‍රවාහන සැපයුම් සේවා පද්ධතිය තමයි මේක අදහස් කරන්නේ. බැලන්ස් කියන එක සමබර. එක පැත්තකින් ඉන්බවුන්ඩ් ලොජිස්ටික් සිස්ටම් එක තියෙනවා. අමුද්‍රව්‍ය ගෙන එන්න ඉන්බවුන්ඩ් ව්‍යාපාරය තුලට. අනෙක් පැත්තෙන් නිමි භාණ්ඩ වෙළඳ පොළට බෙදා හරින්න ව්‍යාපාරයෙන් එළියට ගෙනියන්න. නිමි භාණ්ඩ වෙළඳ පොළට බෙදා හරින්න. මොනවද? අවුට්බවුන්ඩ්. ඉන්බවුන්ඩ් ව්‍යාපාරය තුලට ගෙන එන්න. අවුට්බවුන්ඩ් ව්‍යාපාරයෙන් එළියට ගෙනියන්න. ඒ දෙකම තියෙන සමයකට කියනවා සමබර ප්‍රවාහන සැපයුම් සේවා පද්ධති කියලා. එහෙනම් අමුද්‍රව්‍ය
ව්‍යාපාරයට ගෙන ඒමට සහ නිමි ද්‍රව්‍ය වෙළඳ පොළට බෙදා හැරීමට නැත්නම් ගෙන යාමට බෙදා හැරීමට අදාළ වන්නා වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. පැහැදිලිනේ? අපි වරම ඊළඟ එක නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහනයේ සංකීර්ණ වූ පද්ධති. heavy inbound logistic system. කියන්නේ නිෂ්පාදන ආයතනය වෙත අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනීම පුළුල් ක්‍රියාවලියක්, සංකීර්ණ ක්‍රියාවලියක්. මොකක්ද හේතුව? ඇතැම් යෙදවුම් නැත්නම් ඇතැම් අමුද්‍රව්‍ය විවිධ ප්‍රදේශවලින්, එක්ක විවිධ ආයතනවලින්, එක්ක විවිධ රටවලින් සංකීර්ණයිනේ. දැන් එකම ආයතනයකින් සියලුම අමුද්‍රව්‍ය ගන්න නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට කාර්යභාරය සරලයි. ආයතන කීපයකින් ගේන්න වෙනවා. අනික ප්‍රදේශ කීපයක තියෙන ආයතන. අනික රටවල් කීපයක තියෙන ආයතන සංකීර්ණයි. ඒක තමයි මේක දස් කරන්නේ. එහෙනම් නිෂ්පාදනයට අවශ්‍ය යෙදවුම් ප්‍රදේශ කීපයක ව්‍යාපාර කීපයකින් හෝ රටවල් කීපයකින් ගෙන්වා ගත යුතු වීම නිසා සාපේක්ෂව සංකීර්ණත්වයට පත්වන ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතීන්ය. පැහැදිලිනේ? මේ ප්‍රශ්න වලට ලොකු අවධානයක් බර තැබීමක් කරන්න. මොකද ඉස්සරහට ඒ කියන්නේ ඉදිරි අවුරුද්ද සිට දැන් මේ ප්‍රශ්න වලට බරතබන කාලේ හරි. මොකද අලුතෙන්ම විෂය නිර්දේශයට එකතු වෙච්ච අලුත්ම විෂය සංකල්ප නිසා. තේරුණාද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. විදේශ නෞකා ලංකා ධජය යටතේ ලියාපදිංචි කර ඒවාට වැඩි වරාය පහසුකම් සැපයීම ඉටු කිරීමට ක්‍රියා කරන ආයතනය කුමක්ද? එම ක්‍රමය කෙසේ හඳුන්වන්නේද? දැන් ඕනම රටක නෞකාවක්, ඕනම රටක නිපදවන කියලා ගමුකෝ. නිපදවන නෞකාවක් ඒ රටේම හෝ වෙනත් රටක ධජයක් යටතේ කිසියම් නැව් සමාගමකට ලියාපදිංචි කිරීමේ හැකියාව තියෙනවා. සමහර නැව් අපි තුමු ජපානයේ හැදුවට ලියාපදිංචි කරන්නේ ඕස්ට්‍රේලියාවේ නැවක් විදියට. එහෙම පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. මේ අදහස් කරන එක නෙවෙයි. විදේශ රටක ලියාපදිංචි කරපු නැවකට දෙවනවර ඕනනම් ලංකාවේ සිංහ ධජ යටතේ ලියාපදිංචි කරන්න පුළුවන්. රෙජිස්ට්‍රේෂන් එකක් කරන්න පුළුවන්. එහෙම කරාම දැන් විශේෂණය කියන්නේ මොකද්ද? විශේෂණයක් කියන්නේ එකිනෙකට වෙනස් වූ කියන එකනේ. තේරෙනවද? වෙනස් ආකාරයෙන් කියන එකනේ. එහෙම දැන් සමහර නැව් ලංකාවේ ධජ යටතේ ලියාපදිංචිලා තියෙනවා. සමහර නැව් එහෙම නැහැ. එමනම් ඒ නැව් දෙකම ලංකාවේ වරායට සේන්දුනාට පස්සේ ප්‍රමුඛතාවයේ ප්‍රයොරිටි එක හම්බෙන්නේ ලංකාවේ ධජය යටතේ ලියාපදිංචි නැවටයි. ඒ කියන්නේ මුලින්ම ඉනහාබරේ ඇතුල් කරගන්නෙත් ඒ නැව. මුලින්ම බහණ්ඩ පැටවීම හා කොට බෑම කරන්නෙත් ඒ නැවේ. හරිද? අඩු වරාය ගාස්තු අය කරන්නෙත් ඒ නැවේ. ඒ වගේම අඩු වරාය නීති රීති වලට ලක් කරන්නෙත්
ඒ නැවයි. එහෙනම් අනිකුත් නැව් වලට ඒක නෑ. අන්න විශේෂණයක්. මෙන්න මේකට කියනවා මොකද්ද? දජ විශේෂණය. මොකද මේකට කියන්නේ? දජ විශේෂණය. ෆ්ලැග් ස්පෙෂලායිසේෂන් කියන එක. දජ විශේෂණය. මේ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්නේ සීමා සහිත ලංකා නැව් සංස්ථාවයි. සීමා සහිත ලංකා නැව් සංස්ථාව යටතේ තියෙනවා වෙළඳ නැව් අංශය කියලා අංශයක් නැත්නම් දෙපාර්තමේන්තුවක්. මර්චන්ට් ෂිපින් ඩිවිෂන්. මර්චන්ට් ෂිපින් ඩිවිෂන්. ඒ වෙළඳ නැව් අංශය තුල තමයි මේ ලියාපදිංචි කරන්නේ. වෙනම ලියාපදිංචි කිරීම රෙජිස්ටරයක් තියෙනවා. රෙජිස්ටරේ නම දාලා ශ්‍රී ලංකා කොඩිය යටතේ ලියාපදිංචි කරා කියලා සහතිකයකුත් නිකුත් කරනවා. නිකන් කරන්නේ නැහැ. ඒකට ලොකු මුදලක් අය කරනවා. ඒකෙන් ලංකාව විදේශ විනිමය උපයනවා. ඒක තමයි වැඩ පිළිවෙල. මෙන්න මේ වැඩ පිළිවෙල නම් කරන්නේ දජ විශේෂණය කියලායි. ඒක කරන්නේ සීමා සහිත ලංකා නැව් සංස්ථාවේ වෙළඳ නැව් අංශය මගින්. එනම් ක්‍රියා කරන ආයතන මුලින් අහන්නේ නම් පළවෙනි තටු ලකුණ. එකම ප්‍රශ්න දෙකක් නිසා තටු ලකුණු දෙකක් දාලා ලියමු. සීමා සහිත ලංකා නැව් සංස්ථාවේ වෙළඳ නැව් අංශය තුල වෙළඳ නැව් අංශය තමයි රෙජිස්ටර් කරන්නේ. දෙවෙනි තටු ලකුණ මේ ක්‍රියාවලියට කියන නම මොකද්ද? දජ විශේෂණය. දජ විශේෂණය. දෙපාරක් විතර විභාගයට ඇහුවා කෙටි ප්‍රශ්න වලට. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ලංකාව තුල බහලුම් ගොඩබිම ප්‍රවාහනය කරනු ලබන ආයතනය. දැන් ලංකාව තුල බහලුම් කන්ටේනර් ගොඩබිම මහා මාර්ගවල ප්‍රවාහනය කරන වෙනම ආයතනයක් පිහිටලා තියෙනවා. ඒ සීමා සහිත ලංකා නැව් සංස්ථාවේ උපසමාගමක් වශයෙන්. ඒකේ වැඩිපුර කියන්නේ 51%ක ප්‍රාග්ධනයකට දායකත්වය දීලා තියෙන සීමා සහිත ලංකා නැව් සමාගම. ඒ වගේම අඩු කොටස් ප්‍රාග්ධන දායකත්වයක් තියෙනවා පෞද්ගලික ආයෝජකයන්ගෙන්. මොකක්ද ඒක? ඔබ දැකලා ඇති මහා මාර්ගවල ලොං වෙහිකල් යන කන්ටේනර් අරගෙන ඒ කන්ටේනර් වල ගහලා තියෙන එකේ නම මොකද්ද? සී ලයින් එක්ස්ප්‍රස් කියලා. සීමා සහිත සී ලයින් එක්ස්ප්‍රස් සමාගම. එක්ස්ප්‍රස් සමාගම. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. නැවකින් හෝ ගුවන් යානයකින් ආපසු සිය රටට ළඟා වූ පසු තම පෞද්ගලික තොරතුරු ඇතුළත් කර වරාය හෝ ගුවන් තොටුපළ බලධාරීන්ට බාර දී යුතු ලියවිල්ල. අපි විදේශගත වෙලා පෙරලා පැමිණෙනවා කියලා කියන්නේ මුකුත් පෙරලා නැහැ වුණාට පෙරලාගෙන පැමිණීම ආපසු පැමිණීමේදී නැවකින් වේවා ගුවන් යානයකින් වේවා ගොඩ බැස්ස ගමම්ම වරාය බලධාරීන්ට සම්පූර්ණ කළ බාර දෙන්න පොඩි කාඩ් එකක් තියෙනවා. ඒක බොහෝ විට අපිට නැවේදී හෝ ගුවන් යානයේදී අතරපත් කරනවා. ඒතර අපි බහින්න පෙරම ලියන් ආවම ලේසි ඉක්මන් වැඩේ. නැත්නම් බහැලා ලියන්න ඕනේ. ඒතර අපිට පොලිමේ ඉන්න වෙනවා. අපි ඒක අපේ පෞද්ගලික තොරතුරු දාලා සම්පූර්ණ කරනවා. අපේ නම ලිපිනේ, පාස්පෝර්ට් අංකය, විදේශගත වෙලා එන ලිපිනේ. අපි නැවතලා හැලි හෝටලේ යන හෝටලේ ලිපිනේ. ඥාති ගෙදරක නම් ඒ ගෙදර ලිපිනේ. ආයතනයක නම් වැඩ කරලා නම් එන්නේ කම්පැනි ලිපිනේ. හරිද? ඒ වගේම ලංකාවේ අපි එන ලිපිනේ. ඒක අපේ ගෙදර ලිපිනේ. දාලා අපි ඒකේ අරමුණක් දාන්න ඕනේ. විදේශගතුන අපි ඉගෙන ගන්නද, රැකියාවක්ද, සංචාරයක්ද ආදී වශයෙන් දක්වන්නට ඕනේ. එච්චරයි. ඒක තමයි මොකද්ද? ඩිස්එම්බාර්කේෂන් කාඩ් කියන්නේ. ගොඩ බැසීමේ පත්‍රිකාව. ඔය වගේ එකක් තියෙනවා අපි යනකොටත්. නැවෙන් හෝ ගුවන් යානෙන් පිටත් වෙන පෙර ගුවන් හෝ වරාය බලධාරීන්ට බාර දෙන්න ඕන අර වගේම කාඩ් එකක්. අර විස්තරම දාලා. හරිද? වෙනස තියෙන්නේ අපි මෙහි අපේ ලිපිනේ දානවා අපි යන්න අපි ගමන් කරන රටේ ලිපිනේ ඉන්න දැන් අපි දානවා යන්නේ හොටල් එකක කරන හොටල් එකක ලිපිනේ. ආයතනයක කරන ආයතනයේ ලිපිනේ. හිතවත් ඥාති ගෙදර කරන ඒගොල්ලෝ ලිපිනේ. එච්චරයි වෙනස. අර සෙට් එකම පුරවනවා. ඒකට කියන්නේ මොකක්ද? එම්බාර්කේෂන් කාඩ්. ගොඩ නැව් නැගීමේ පත්‍රිකාව. මේක ගොඩ බැසීමේ. නැවෙන් ආවත් ගුණින් ආවත් ගොඩ බැසීමේ. නැවෙන් ගියත් ගුණින් ගියත් නැව් නැගීමේ පත්‍රිකාව. හරිනේ? එහෙනම් මේක අහන්නේ ගොඩ බැසීමේ පත්‍රිකාව. term එක ඕනනම්
embarkation card. තේරුණාද? ඊළඟ ප්‍රශ්නේ බලන්න. කොළඹ වරාය තුල තීරුබදු රහිත වෙළඳසැල් සංකීර්ණයේ පවත්වාගෙන යන ආයතනය කුමක්ද? ඩියුටි ෆ්‍රී shopping complex කියනවා දන්නවනේ. විදේශවල භාණ්ඩ වල මිල වැඩි වෙන්නේ තීරුබදු නිසානේ. දැන් මට මතකයි එක්තරා අවුරුදු ගමක මිත්‍රයෙක් ගෙනාව ජපානයෙන් කාර් එකක් ගෙන්නුවා. ඒ කාර් එක 19 ලක්ෂ ගාණක් 20 ලක්ෂයක් කියමුකෝ 20 ලක්ෂයක්. ඉතින් ඒ සර් මට පෙන්නුව ගණන් හදලා තීරුබදු අයින් කරාම තීරුබද්ද ලංකාවේ ආනයන තීරුබද්ද අය කරන්නේ නැත්තම් ලංකාවේ රජයේත් ආනයන තීරුබද්දක් ඒකට අය කරන්නේ නැත්නම් ඒකේ අපි ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් මිල ලක්ෂ 6මාරක්. හිතන්න එකට 3 ගුණයක් වැඩිනේ. ඕක තමයි ගත්තන්ද. ඒ නිසා ඒ ආනයන තීරුබද්ද නැතුව භාණ්ඩේ සාපේක්ෂව අඩු මිලට අලිවි කරන වෙළඳසැල් තමයි තීරුබදු රහිත වෙළඳසැල් කියන්නේ. එයාපෝට් එක තුල තියෙනවා කොහෙද? හාබර් එක තුල තියෙනවා. මේ යහනේ හාබර් එකේ. වරාය තුල තියෙන තීරුබදු රහිත වෙළඳසැල්. ඒවෙන් බඩු ගන්න පුළුවන් නැව් මගීන්ට පමණයි. වරාය තියෙන එකේ. අරකේ ගුවන් මගීන්ට පමණයි. යන එන දෙගොල්ලන්ට පුළුවන්. මේකෙත් පුළුවන්. අන්නේ වරාය තියෙන තීරුබදු රහිත සාප්පු සංකීර්ණ පවත්වන යන ආයතන මොකද්ද? ඒක තමයි සීමා සහිත වරාය සේවා සමාගම. ඒකත් පෝර්ට් සර්විසස් එකේම කොටසක්. එයාපෝට් එක ඇතුළේ තියෙන තීරුබදු රහිත සාප්පු වෙළඳසැල් පවත්වගෙන යාම විභාගෙම තියෙන සීමා සහිත සිලෝන් ෂිපින් ලයින් සමාගමටයි. මේකෙන් කරන්නේ සීමා සහිත වරාය සේවා සමාගම. සීමා සහිත වරාය සේවා සමාගම. තේරුණානේ? එතකොට මතකනේ ගුවන් තොටුපළේ නම් එකක් තුන මම මෙන්ෂන් කරන්නම්. මේ වගේ ගුවන් තොටුපළේ නම් සීමා සහිත සිලෝන් ෂිපින් සමාගම. හරිද? දෙකම මතක් කරා. ඊළඟ ප්‍රශ්නෙට යමු. FCL වර්ගයේ බහලුම් රේගු අවසරය පිට ආනයනකරුගේ කම්හල තුලදී නිදහස් කිරීම පිණිස රේගුවෙන් රැගෙන යාමට අවසර ලැබෙන අතර එය කෙසේ හඳුන්වන්නේද? FCL වර්ගයේ බහලුම් රේගු අවසරය පිට ආනයනකරුගේ කම්හල තුලදී නිදහස් කිරීම පිණිස. ඒ කියන්නේ වරායදී නිදහස් කරන්නේ. වරායදී කන්ටේනර් එක ඕපන් කරන්නේ නැතුව භාණ්ඩ කන්ටේනර් පිටින්ම අරගෙන යනවා. කොහටද? ඉම්පෝර්ට් එක කම්මල වෙත. එහෙදි රේගු පරීක්ෂාව යටතේ මේ ඕපන් කරලා භාණ්ඩ නිදහස් කරගන්න. ඒ සඳහා බහලුව භාණ්ඩ සමග අරගෙන යනවා. අන්නේ අරගෙන යන ක්‍රමය එහෙම රේගුවෙන් අවසරය අරගෙන යන්න පුළුවන්. එහෙම රැගෙන යන ක්‍රමවේදය කොහොමද නම් කරන්න කියලා තමයි අහන්නේ. ඊට පෙර මොකද්ද මේ FCL කියන්නේ? FCL කියන දරුවනේ කන්ටේනර් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි FCL. FCL ඒ කියන්නේ free container load කියන එක. අනිත් එක LCL. LCL කියන්නේ large large container load කියන එක. මේකේ මේ අකුරු තමයි මේ ඇබ්‍රිවියේෂන් එක ඇවිල්ලා තියෙන්නේ. FCL මෙතන LCL කියලා. මේකේ තේරුම මේක තනි පාර්ශවයකට පුද්ගලයෙක් වෙන්න පුළුවන් පාර්ශවයකට අයත් භාණ්ඩ ඇති කන්ටේනර් එක.
මේක පාර්ශව කීපයකට අයත් බහන්ඩ ඇති කියන තේරුම. එහෙනම් FCL කියන්නේ තනි පුද්ගලයෙකුට හෝ කිසියම් එක් ආයතනයකට අයිති භාණ්ඩ විතරයි, වෙන කාගවත් අයිතිව නැහැ. large container load කියන්නේ පාර්ශවයන් කීපයකට පුද්ගලයෝ හෝ ආයතන හෝ කීපයකට අයත් භාණ්ඩ රැස් කරලා ප්‍රවාහනය කරන කන්ටේනර් එකක් නම්. ඔබට අත්දැකීම් ඇති. ඔබ පිටට ගියා නම් යම් අධ්‍යාපන කටයුත්තකට හෝ සංචාරයකට ඔබ පිටටදී යම් භාණ්ඩ එකතු කරනවා ඔබේ ගමට ගේන්න, ඔබේ රටට ගේන්න. අපි තුන් පාර්සල් කාඩ්බෝඩ් පෙට්ටි 4-5ක් තියෙනවා. ඕක ඔබ තනියම කුරියර් කරලා එව්වොත් ලොකු මුදලක් යනවා. එහෙම නැත්නම් විදුලි සංදේශ සේවය ඔස්සේ තැපැල් මාර්ගෙන් ගෙනවත් ඒත් ලොකු ගාණක් යනවා. මෙහෙට ඇවිල්ලා ටැක්ස් එකකුත් ගෙවන්න වෙනවා. ඊට ලාභයි පිටරටවල ඉන්නව ලාංකිකයෝ තමයි වැඩේ කරන්නේ. ඒ රටේ shipping agency එකකින් නැවු නියෝජිත ආයතනයකින් කන්ටේනර් එක කුලියට අරගෙන ලංකාවට එවනවා. මාසයක් වගේ තිස්සේ දැන් භාණ්ඩ රැස් කරනවා. ඉතින් ඒගොල්ලෝ ඒක සමහරට ඒගොල්ලෝ අර සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ කරනවා මෙහෙම ලංකාවට භාණ්ඩ ගෙනියන්න තියෙනවා නම් කන්ටැක්ට් කරන්න කියලා. එහෙම කන්ටැක්ට් වෙනවා. පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? කීප දෙනෙක්ගෙන් සාධාරණ ගාස්තුව අය කළේ කීප දෙනෙක්ගේ භාණ්ඩ එක කන්ට්‍රියේ දාලා ඒ කන්ට්‍රියේ වරෝ. ඒක ලාභයි. අපි හැමෝටම අඩු ගාස්තුවක් වැටෙන්නේ. අන්න ඒක තමයි මේ LCL කියන්නේ. මේක එහෙමනේ, මේක මගේ භාණ්ඩ පමණයි කන්ට්‍රියේ තියෙන, වෙන කාගවත් භාණ්ඩ නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් මේ කන්ටේනර් එක නැත්නම් බහාලුවක් ළමයි වරායේදී රේගු නිලධාරීන්ගේ අධීක්ෂණයට ඕපන් කරනවනේ, විවෘත කරනවනේ. විවෘත කරලා බලනවා හොරබඩු තියෙනවද, මත්ද්‍රව්‍ය තියෙනවද, නීති විරෝධී භාණ්ඩ තියෙනවද කියලා බලනවනේ. බලලා නිදහස් කරන්නේ. එතකොට ඒ කන්ට්‍රේ ලීට ගත්තන් පස්සේ කන්ට්‍රේ පැක් කරපු පැක් කිරීලා හරි අමාරුයිනේ අපිට නැවත කරන්න. නැවත පැක් කරන්න සෑහෙන පරිශ්‍රමයක් දරන්න වෙනවා. එහෙම නැත්නම් කන්ටේනර් එක දැන් එහෙන් ගත්ත කන්ට්‍රේ එක ඒගොල්ලෝ නම් කරන ලංකාවේ shipping agency එකට බාර දීලා එතෙන් සිට අපිට ලොරි රථ මගින් භාණ්ඩ අපේ ගමනාන්තර ගෙනවතින් ලොරි රථ කීපයක් පාවිච්චි කරන්න වෙනවා. ටිකක් සංකීර්ණ, ජරමර වැඩක්, වියදම වැඩි. ඊට වාසී මගේ භාණ්ඩ පමණක් නම් තියෙන්නේ රේගුවෙන් මං ඉල්ලනවා ලිඛිතව ලියුමක් මගේ අවසරේ. ඉල්ලලා රේගු අවසරේ පිට මගේ කම්මල තියෙන්නේ අවිස්සාවෙල්ල නම් අවිස්සාවෙල්ල දක්වාම මට පුළුවන් කන්ට්‍රේ ඕපන් නොකර අරගෙන යන්න. තේරුණාද? ගිහිල්ලා නුදුරු දිනයකදීම කස්ටම් ඔෆිස් කෙනෙක් රේගු නිලධාරියෙක් එනවා. යාගේ අධීක්ෂණයට එයා කන්ට්‍රේ එක චෙක් කරලා මේක ඕපන් කරලා නැද්ද කියලා බලලා සීල් කඩලා එයාගේ අධීක්ෂණයට භාණ්ඩ එළියට ගන්න පුළුවන්. අන්න ඒ සඳහා භාණ්ඩ සමග බහාලුව කෙලින්ම එළියට අරගෙන යනවා. අන්න එළියට අරගෙන යන ක්‍රමය තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. බලමු මොකද්ද කියලා අහන්නේ. FCL වර්ගය හරිනේ. තනි පුද්ගලයෙකුට හෝ එක් ආයතනයකට අයිති භාණ්ඩ පමණක් අඩංගු බහාලුම් රේගු අවසරයේ පිට ආනයනකරුගේ කම්මල තුලදී නිදහස් කිරීම පිණිස රේගුවෙන් රැගෙන යාමට අවසර ලැබෙනවා. එතකොට එහෙම රැගෙන යනවා. ඒක කොහොමද හඳුන්වන්නේ? මොකද්ද? සම්පූර්ණ තොගේ සමග බහාලුව රැගෙන යාම. සම්පූර්ණ තොගේ සමග බහාලුව රැගෙන යාම. ඒකට කියනවා මතක තියාගන්න සම්පූර්ණ තොගේ සමග. බහාලුව රැගෙන යාම. ඊළඟ ප්‍රශ්නේ බලමු. නැව් නියෝජිත ආයතන ලියාපදිංචි කිරීම හා ඒවා පාලනය කරනු ලබන බලාධිකාරය. දැන් ලංකාවේ තියෙන shipping agencies විවිධ විදේශ නැව් සමාගම් වල නැව් ලංකාවට එනවා. භාණ්ඩ රැගෙන ඇවිල්ලා ඒවකට බලලා ලංකාවෙන් භාණ්ඩ රැගෙන යනවා. ඒ විදේශ නැව් ප්‍රවාහන සේවා සක්‍රිය කරන්න, ඒගොල්ලන්ගේ නැව් ප්‍රවාහන සේවා වඩා පහසුවෙන් හා ලාභදායී ලෙස පවත්වාගෙන යන්න අවශ්‍ය සේවා සපයන්න අතරමැදි ආයතනයක් ලංකාවෙන් ලියාපදිංචි කරලා බලපත්‍ර දීලා තියෙනවා. නැත්නම් නෞකා ප්‍රවාහන සේවා අවශ්‍ය අයට නැව් සමාගම් වෙනුවෙන් පෙනී සිටමින් එවැනි සේවා සපයනු ලබන අතරමැදි ආයතන විශේෂය තමයි shipping agencies නැත්නම් නැව් නියෝජිත ආයතන කියලා කියන්නේ. shipping agencies නැත්නම් නැව් නියෝජිත ආයතන කියලා කියන්නේ
අන්න ඒ නැව් නියෝජිත අතර ලියාපදිංචි කිරීමයි ලියාපදිංචි කරාම බලපත්‍රයක් දෙනවා බලපත්‍රේ කොන්දේසි තියෙනවා කොන්දේසි උල්ලංඝනය කරන්න බෑ කොන්දේසි උල්ලංඝනය කරනවද නැද්ද කියලා හොයලා බලනවා උල්ලංඝනය කරනවා නම් ඒගොල්ලන්ගේ බලපත්‍රය කැන්සල් කරනවා ඒගොල්ලන්ගේ නියෝජිත බව හොස්ටි කරනවා අනිත් අයට ආදර්ශයක් දෙනවා මොකද මේ කියන්නේ පාලනයක් කරනවා අන්න එන shipping agencies ලියාපදිංචි හා පාලනය කිරීම කරන්නේ මොන බලාධිකාරියෙන්ද මොකක්ද Central Freight Bureau එකේ මොකද්ද නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය මතක තියාගන්න නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ ඉඩ පහසුකම් ඉඩ කඩ ගොත් කමක් නැහැ ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය Central Freight Bureau එකේ පැහැදිලිද right අපි බලමු ඊළඟ ප්‍රශ්නය කුලියටගත් නෞකාවක ප්‍රයෝජනෙට නොගත් කොටසක් සඳහාද ගෙවීමට සිදුවන නැව් කුලිය කෙසේ හඳුන්වන්නේද අපි සම්පූර්ණ නෞකාව කුලියට ගන්නවා අපි තුමු ලංකා සල්ලියක රුපියල් මිලියන 4ක් කියලා ලක්ෂ 40ක් කියලා යම් අපි යම් කාලයකට හෝ එක් නැව් ගමනකට නැවක් කුලියට ගන්න සම්පූර්ණයෙන්ම ලක්ෂ 40යි නමුත් අපි නැව සම්පූර්ණයෙන් බහඬ අසුරලා පැටවුවනම් තමයි ලක්ෂ 40 අපිට වටින්නේ අපිට මොන හරි හේතුවක් මත අපනයනය කරන්න අපේක්ෂාවෙන් සිටියත් සැපයුම් කරවන්ගේ දුර්වලතාවයක් නැත්නම් නිෂ්පාදනයේ ප්‍රමාදයක් වැනි හේතුවක් මත අපට හතරෙන් එකක්ම බහඬ සපය ගන්න බැරි වුණා. එහෙනම් හතරෙන් තුනයි අපි පටවල යවන්නේ. දැන් අපි සම්පූර්ණයෙන්ම කොටස් හතරක්ම සපයන්න තමයි අපි ලක්ෂ 40ට ගත්තේ. නමුත් අපි ලක්ෂ 40ට ගත්තට හතරෙන් තුනක් තමයි බහඬ සපයන්නේ. හතරෙන් එකක් බැරි වුණා. එහෙනම් හතරෙන් එකක්ම නෙවෙයි ඉඩක් තියෙනවා. පාවිච්චියට නොගත් ඉඩක් තියෙනවා. පාළු කොටසක් තියෙනවා. අන්නේ පාළු කොටසට අපිට කුලිය ගෙවන්න වෙනවා. ලක්ෂ 40නේ. දැන් 175නේ පාවිච්චි කරන්නේ අපි 125 පාවිච්චි කරන්නේ. එහෙනම් ලක්ෂ 40න් 175 කියන්නේ කීයද? ලක්ෂ 30යි කියලා 30 ගෙවන්න බෑ. අපි කුලියට ගත්තේ මුළු නැවටම. එහෙනම් අපි ලක්ෂ 40ට නැව අරගෙන එක බහණ්ඩයක් පැටවුවට නැත්නම් අපි ලක්ෂ 40 ගෙවන්න ඕනේ. තරකේ එක. එහෙනම් 75ක් නම් බහණ්ඩ පැටවුවේ 125ක කොටසක බහණ්ඩ පැටවුවේ නෑ. ඒක හිස් කොටසක්. පාළු කොටසක්. අන්නේ කොටසට අපෙන් අය වෙනවා. අපෙන් ගන්න කුලියක් නේ. ඒක තමයි පාළු නැව් කුලිය කියන්නේ. ඩෙඩ් ෆ්‍රේට් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. පාළු නැව් කුලිය ඩෙඩ් ෆ්‍රේට්. පාළු නැව් කුලිය. පාළු නැව් කුලිය. ඉංග්‍රීසියෙන් අපි කියනවා ඩෙඩ් ෆ්‍රේට්. ඩෙඩ් ෆ්‍රේට්. ඊළඟ ප්‍රශ්නය වරායකදී හෝනා දවස් නැත්නම් ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? ලේඩේස්. ඉක්මවා ගිය විට ගෙවීමට සිදුවන අතිරේක ගාස්තු කුමක්ද? දැන් විදේශ නෞකාවක් අපේ වරායට සේන්දු වුණාම අපේ වරාය තුල බහඬ පැටවීම හා ගොඩබෑම කරලා නැව ආපසු දියත් කරන්න කලින් වෙන් කරපු දින ගණනක් තියෙනවා. ඒකට කියන්නේ මොකද්ද? හෝනා දවස්. දින 15ක් කියන්නකෝ. නැත්නම් මාසයක් කියන්නකෝ. මාසෙ තමයි හෝනා දවස් කියන්නේ. මාසයක් පැන්නොත් කියන්නේ මාසයක් ඉක්මවා ගිහිල්ලත් නැව යවන්න බැරුණා. තව දවස් 10ක් ප්‍රමාණ වුණා. එහෙනම් අතිරේක දවස් 10ක් අපිට නැව තියාගන්න උනා. දවස් 10කට පස්සේ අපි නැව මුදා හරින්නේ අවුට් හාබර් එකට. ඒක අපේ වරදක්. එක්ක අපේ සේවකයන්ගේ අකාර්යක්ෂමතාවය. එක්ක සේවක වර්ජනයක්. නැත්නම් වරායේ ග්‍රැන්ට් ගේන් වල කාර්මික දෝෂයක්. ක්‍රේන් පාවිච්චි කරන්න බැරි නිසා බහඬ අන්ලෝඩ් කරන්න බැරි වුණා. මොනවා හරි අපේ දෝෂයක්. එහෙනම් අනිවාර්යයෙන්ම අපේ වරදක් නිසා නම් උනේ ඒ නැවට දවස් 10ක් යාත්‍රා කරලා ප්‍රවාහන සේවා සපයලා ආදායම් ලබන්න පුළුවන් හැකියාව අහිමි කළා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට විශාල ගාස්තුවක් ගෙවන්න ඕන. මොකද ඒකට කියන්නේ? පමා ගාස්තුව. ඩමරේජ් කියලා ඉංග්‍රීසි කියන්නේ පමා ගාස්තුව ගෙවන්න ඕන. එහෙනම් ඒකට කියන්නේ පමා ගාස්තුව. පමා ගාස්තුව. ඊළඟ ප්‍රශ්නේ බලමු. බොහෝ විට වරායෙන් පිටතදී හිස් කරනු ලබන බහලුම් වර්ගය. කියන්නේ වරාය තුලදී හිස් කරන්නේ නැතුව වරායෙන් පිටතට බහඬ සමග රැගෙන ගිහිල්ලා රේගුල් නිලධාරීන්ගේ අධීක්ෂණයට තේ ඕපන් කරලා හිස් කරන බහලුම්. අපි ඉස්සෙල්ලා කතාරේ මොකක්ද ඒකට කියන්නේ? බොහෝ විට වරායෙන් පිටතදී හිස් කරනු ලබන බහලුම් වර්ගය. මොනවද? FCL ද LCL ද? FCL කිව්ව මොකද්ද? ෆ්‍රී කන්ටේනර් ලෝඩ්.
ඒකේ තියෙන එක්කෙනෙකුට හෝ එක ආයතනයකට අයත් භාණ්ඩ පමණයි. LCL බහලුවේ තියෙන්නේ large container load. ඒකේ කීප දෙනෙක්ගේ දේව තියෙනවා. කීප දෙනෙක්ගේ ඒවා නම් ඉතින් රේගුවෙන් ඒ කියන්නේ 10 දෙනෙක් නම් 10 තැනටම යන එක වදයක්නේ. ඒක අනිවාර්යෙන් වරායදී ඕපන් කරනවා. කරලා එකිනෙකාගේ භාණ්ඩ වෙන් කරලා ඒගොල්ලෝ තීරුපොදිගොල්ල නිදාස් කරන් යන්න ඕනේ. නමුත් FCL එකේ ෆ්‍රී කන්ටෙන්ට් ලෝඩ් එකේ මගේ භාණ්ඩ විතරයි. කිසි ප්‍රශ්නයක් නැහැ. වරායදී ඕපන් නොකර රේගුවෙන් අවසර අරගෙන මගේ කම්මල දක්වා ගේන්න පුළුවන්. තේරෙනවද? එහෙම ගෙනීමට තමයි අපි කිව්වේ සම්පූර්ණ තොගය සමග බහලු ඉවත් කරගෙන යාම. එහෙනම් අහන්නේ මොකද්ද බහලු වර්ගය කියන්නේ? මොකද්ද? FCL බහලු වර්ගය. FCL. එමුළු මේ තිලකුල්ල වෙනවා. ඒක හර සිංහල නමක් නැහැ. වරහන් තුල උනන් ලියනවා එක් පාර්ශවයකට. අයත් භාණ්ඩ පමණක්. අසුරා ඇති බහලු. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නය. යුද්ධයක් පවතින විටක යුද නැව්වලට අවශ්‍ය සැපෙවුම් කරනු ලබන නැව් කෙසේ හඳුන්වන්නේද? යුද්ධයක් පවතින විටක යුද නැව්. මොකද යුද නැව් අපිත් අත්දැකීම තියෙනවනේ. යුද නැව් සමහරට ඒ සාගරයේ මැද නතර කරන්නේ. එක්කෝ සාගර නිරීක්ෂණ චාරිකාවල පමණක් ජංගම මුර සංචාරවල පමණක් ඇදෙනවා. ගොඩබිමට ගේන්නෙම නැහැ. එහෙනම් ඒවට අවශ්‍ය ආහාර, යුද්ධෝපකරණ, ඒ වගේම බීම වර්ග, බෙහෙත් වර්ග නිරන්තරයෙන්ම සපයන්න ඕන. එහෙම දුන්නොත් තමයි ඒ නැවට සාධාරණ නිරීක්ෂණයක්, සාධාරණ යුද සේවයක් කරන්න පුළුවන් වෙන්නේ. අන්න එහෙනම් ඒ නැව් වලට අවශ්‍ය සැපයුම් කරන නැව් තියෙනවා. මොනවද ඒවට කියන්නේ? මොනවද ඒවට කියන්නේ නම? පෝෂක නැව්. පෝෂක නැව් නැත්නම් මදර් වෙසල්ස් නැත්නම් මදර් ෂිප්ස් කියලා කියන්නේ. මදර් කියන මව් කියන එක පෝෂක නැව්. පෝෂක නැව්. නැත්නම් මද. මොකද මද අම්මා කෙනෙක්නේ පෝෂණය දෙන අම්මා කෙනෙක්නේ ළමා කාලේ අපිට කවන්නේ පොවන්නේ නෙමෙයි දැනුත් එහෙමනේ. එහෙනම් ඒ වගේ තමයි මෙතන සැපියුම් කරන නිකන් කවල පොල ඇති කරන වගේ කන්නේ. ඒක තමයි මද ෂිප්ස් කියන්නේ. නැත්නම් හොඳම ටර්ම් එක මොකද්ද? ෂිප්ස් නෙවෙයි වෙසල්. වෙසල්ස්. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ලංකා රජය වෙනුවෙන් විදේශ නාවික සමුළු නියෝජනය කරන ආයතන කවරේද? දැන් විදේශ නාවික සමුළු කියන්නේ නෞකා ප්‍රවාහනයේදී බලපාන පොදු ගැටලු සාකච්ඡා කළ ඒවට විසඳුම් ලබා ගැනීම සහ අවසන් ගිවිසුම් වලට ලැබීමට එකම නැව් මාර්ගවල සේවය කරන නැව් සමාගම්වල නියෝජිතයෙක් වෙලා කලින් කාලට පවත්වන සාමූහික රැස්වීම. ඒ රැස්වීම වලට ශ්‍රී ලංකා රජයට ආරාධනා ලැබෙනවා. ලැබුණම රජයේ නිලධාරීන් වශයෙන් යන්නේ කවුද? රජයේ වෙනුවෙන් රජයේ නියෝජනය කරමින් එක්තරා බලාධිකාර දෙකක නියෝජිතව තමයි යන්නේ. එකක් මොකද්ද? සීමා සහිත ලංකා නැව් සංස්ථාව. එකක් සීමා සහිත ලංකා නැව් සංස්ථාව. දෙවැනි එක තමයි මොකද්ද? සෙන්ට්‍රල් ෆ්‍රේට් බියුරෝ එක. නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය. නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය. මතකද ඔක අපි තීරු පාටියේත් කිව්වා මේක තව එකකට සම්බන්ධයි. මොකද්ද? මේ නැව් නාවක සමුළුනේ ලංකාවට අවශ්‍ය නැව් කුලියට ගන්න විදේශ නැව් සමාගම් සමග සාකච්ඡා කරලා නැව් කුලිය ගිවිසුම් ඇති කරගන්නවා රජය වෙනුවෙන්. ඒත් මේ දෙකමයි මතක තියන්න. ඒත් මේ දෙකමයි. තේරුණාද? මම තීරු පාටියෝ මං හිතන්නේ මතක් කරා විතරනේ ලකුණුත් කළා. නාවක සමුළු නියෝජනය කරන්නෙත් මේ ආයතන දෙක. ලංකාවට අවශ්‍ය නැව් කුලියට ගන්න ලංකා රජය වෙනුවෙන් නැව් කුලිය ගිවිසුම් අත්සන් කරන්නේ මේ ආයතන දෙකමයි.
මතක තියාගන්න. ඊළඟ ප්‍රශ්නය පහත දැක්වෙන සේවාවන් සලසන සීමා සහිත ලංකා නැව් සංස්ථාවට අයත් උපසමාගම් නම් කරන්න. අපි දන්නවා ලංකා නැව් සංස්ථාවට උපසමාගම් තියෙනවනේ කීපයක්ම. ඒ එක් උපසමාගම් වලින් අසමාන වූ සේවා තමයි සපයන්නේ. ඒ සෑම උපසමාගමකම බහුතර ප්‍රාග්ධනයක්. ඒ කියන්නේ අවම 51කට දායකත්වය දෙන්නේ කවුද? ලංකා නැව් සංස්ථාව. ඒ නිසා තමයි ලංකා නැව් සංස්ථාවේ උපසමාගම් බවට පත් වෙලා තියෙන්නේ. පළවෙනි එක තමයි ටෑංකර නඩත්තු කරමින් ඉන්ධන ප්‍රවාහනය කිරීම. ටෑංකර මොකද ටෑංකරයක් කියන්නේ? ටෑංක කියන්නේ ටැංකි නැව්. වානේ තහඩු වලින් ඉතා ආරක්ෂාකාරීව ටැංකි සහිතව තනපු නැවක් ටෑංකර. ඒ ටෑංකරයට ඉන්ධන, ජලය, ධාන්‍ය වර්ග, ඇට වර්ග කෙලින්ම ස්වයංක්‍රීයව පොම්ප කරන්න පුළුවන්. පොම්ප කිරීම මගින් පටවන්න පුළුවන්. ස්වයංක්‍රීය පොම්ප කරලා බැහැර කරන්න පුළුවන්. තේරුණා? ක්‍රේන් මුකුත් අවශ්‍ය නැහැ. ආරක්ෂිතයි. අපත යන්නෙත් නැහැ. තේරුණාද? අන්නේ ටෑංකර දැන් ලංකා අතුල ලංකා මහපොළ කියලා රජයට ටෑංකර්ස් දෙකක් තියෙනවනේ. ඒ දෙකයි මදිනම් විදේශ නැව් සමාගම් වලින් කුලියට ගත්ත ටැංකි නැව් දාගෙන ලංකාවට අවශ්‍ය ඉන්ධන ප්‍රවාහනය කිරීම කරනවා. අන්න ඒ කාර්යය බාර උපසමාගම මොකද්ද? ඒ තමයි සීමා සහිත ලංකා ටෑංකර් සමාගම. සීමා සහිත ලංකා ටෑංකර් සමාගම. සීමා සහිත ලංකා ටෑංකර් සමාගම. ටෑංකර්ස් සමාගම. පැහැදිලිද? අපි යමු ඊළඟ ප්‍රශ්නයට. නෞකයාත්‍රා පිරිසිදු කිරීම සහ ආහාර පාන ඖෂධ ආදී සැපයුම් කිරීම. ලංකාවට එන නැව්වලට තේරෙනවද? අනිවාර්යයෙන්ම ක්ලීනින් කරන්න වෙනවා. පිරිසිදු කරදී වැකුම් කරලා පිරිසිදු කිරීම. බෙහෙත් සපයනවා, ඉන්ධන සපයනවා, ජලය සපයනවා, ආහාර පාන සපයනවා. ඔක්කොම සේවා. සේවා නම් ඒ ආයතනය සේවා වලින්ම තමයි කියෙන්නේ. මොකද්ද? සීමා සහිත වරාය සේවා. සීමා සහිත වරාය සේවා සමාගමෙන් තමයි කරන්නේ. මතක තියාගන්න ලීසි මේ ඔක්කොම සේවානේ. මේ සියල්ල සේවා නිසා මේ සියල්ලම සේවා. සේවා. නිසා සීමා සහිත වරාය සේවා සමාගම කියලා කියනවා. වරාය සේවා සමාගම. මේ සේවා නිසා මේකට හරියන්නේ සේවාමයි. සේවාමයි. තේරුණාද? ඊළඟ ප්‍රශ්නේ ලංකාවේ වෙරළාසන නැව් සේවා පවත්වාගෙන යාම හා බහලු මධ්‍යස්ථාන පවත්වාගෙන යාම. අපි දන්නවා ලංකාවේ වෙරළාසන නැව් සේවයක් තියෙනවානේ. යුද්ධ කාලේ අපි හොඳින් මේක දැක්කන්නේ. නිරන්තරම රූපවාහිනිය අපිට පෙන්වුවානේ. කොළඹ ඉඳන් යාපනයේට, කොළඹ ඉඳන් මඩකලපුවට, කොළඹ ඉඳන් ගාල්ල මාතරට, කොළඹ ඉඳන් කෙලින් ත්‍රිකුණාමලයට ඒ වෙරළාසන නැව් සේවාව පවත්වාගෙන යාම හා බහලු මධ්‍යස්ථාන. ඒ කියන්නේ මොන කන්ටේනර් භාවිතර ගන්නකම් ගබඩා කර තබන අංගන ඒ බහලු මධ්‍යස්ථානත් පවත්වාගෙන යනවා. මොකද්ද? සිලෝන් ෂිපින් ලයින් සමාගම. සිලෝන් ෂිපින් ලයින් සමාගම එක්ක අතකින් නැව් නියෝජිත සමාගමක් වෙනවා. ඒ නිසා මේගොල්ලන්ට බහලු මංගන පවතිනවා. සීමා සහිත ලංකා ෂිපින් ලයින් සමාගම. ඊළඟට නාවිකයාත්‍රා තැනීම හා නාවික ඉංජිනේරු උපකරණ හා ආම්පන්න විකිණීම. නැව් හදන එක. නැව් තැනීම කරනවා. මේක නැතත් නැව් අලුත්වඩියා කිරීම කරනවා. නාවික ඉංජිනේරු උපකරණ, නැව් වලට අවශ්‍ය ඉංජිනේරු උපකරණ, ස්පෙයා පාර්ට්ස් අලි විකිණීම කරනවා. මේක ලංකාවේ තියෙන ධන උල්පත් වලින් එකක්. අදටත් අවුරුද්දේ දින 364 65න් සිංහල අලුත් අවුරුද්දේ එක දවසයි වෙසක් උත්සවයේ එක දවසේ දවස් දෙකක් වහනවා. අනිත් දවස් 363ම හෝ 64ම හෝ පැය 24 වැඩ කරන ආයතන කීපෙන් එකක් තමයි මේ. මොකද හේතුව මේකට ඕන තරම් ඉල්ලුම තියෙනවා. මේගොල්ලන්ගේ නැව් තැනීම විශේෂම නැව් අලුත් අඩියා රැපයා කිරීම. ඊටාම අඩු මිලට කරන්නේ. ඊටාම ගුණාත්මකව. ඒ නිසා ලෝකෙ පුදු මිලුමක් තියෙනවා. මට කොළඹ ඩොක්යාඩ් එකේ වැඩ කරන මගේ මිත්‍රයෙක් කියනවා එහෙම විදේශ නමක් රැපයා කරගන්න ඇනවුම් කරන්න ඕනලු අවුරුද්දකට පෙර.
අවුරුද්දකට පෙර බුකින් එක දැම්මොත් තමයි ලැබෙන්නේ. නැත්නම් හම්බෙන්නේ. ඒ තරම් මේක ක්‍රියාශීලී. හිතන්න කොච්චර ආදායම් ලැබනවද කියලා. එතකොට ලංකාවේ එදා ඉතිහාසයේ එදා මෙදා තුර ඒ කියන්නේ කෙනෙක්ගේ වැටුපමෙන් ගුණයක් වැටුපට වැටුපක් වසරකට 3 පාරක් සමාවෙන්නේ 3 පාරනේ 4 පාරක් 4 පාරක් බෝනස් ගෙව්ව එකම ආයතනය තමයි කොළඹ ඩොක්යාර්ඩ් සමාගම. ඒ තරම් ලාභ. ඒ කියන්නේ විනිමය උල්පතක්. තේරෙනවද? වක්කඩ කැඩුවගේ තමයි මේක විනිමය උපයන්නේ. ඇයි නැව් හදනවා, නැව් වල උත්තරියා කරනවා, ස්පෙයා පාර්ට්ස් කරනවා. තේරෙනවද? අකණ්ඩව දවස පුරාම කරනවනේ. ඒ නිසා විනිමය උල්පතක් මේක. විනිමය උල්පතක්. තේරෙනවද? එහෙමනම් අන්නේ ආයතනය මොකද අද අවුරුද්දට බෝනස් 4 පාරක් ගෙවන දෙවන එක පාරයි ඒ කාලයක් ගෙව්වා. අද එක පාරක් කියන්නේ පාඩු ලැබනවනේ අදත් ලාභයි. අදත් ලාභයි. අර වෙනද වගේ ලාභ නැතුව ඇති. මොකද දැන් තරංකාරී රටවල සිංගප්පූරුවේ පවා සිංගප්පූරු වරාය පවා මේ වගේ නැව් තටාකාංග නිදි කරලා අලුත්වැඩියා කරන දැන් ආරම්භ කරලා තියෙනවා. නමුත් තවමත් ආසියාවේ ප්‍රමුඛතම රට ප්‍රමුඛතාවය ලැබෙන්නේ ප්‍රමුඛතම ආයතනය තමයි නැව් අලුත්වැඩියා කරන සහ සේවා සපයන මේ ආයතන මොකද්ද? කොළඹ ඩොක්යාර්ඩ් සමාගම. නෞකර තැනීම කරන සීමා සහිත කොළඹ නැව් තටාකාංගන සමාගම නැත්නම් උකට මෙහෙම කියන්න සීමා සහිත කොළඹ ඩොක්යාර්ඩ් සමාගම. ඒත් හරි අර කොළඹ ඩොක්යාර්ඩ් ලිමිටඩ් කියන එක සිංහලෙන් ওই විදිහට පේපර් එකේ පවෙලා තියෙනවා. නැත්නම් සිංහල වචනේ කොළඹ නැව් තටාකාංගන සමාගම. කොළඹ නැව් තටාකාංගන සමාගම. ඊළඟට පස්වෙනි එක වීලි නැව් තටාංගන ඉදි කිරීම, නඩත්තු කිරීම හා නාවිකයාට අලුත්වැඩියා කිරීම. දැන් මුලින්ම ඩ්‍රයි ඩොක්ස් මතකනේ නැව් තටාකාංගනයක් කියලා අපි කලින් තිරිපට්ටේ මම මතක් කරා ඔයගලන්ට. මතක ඇති. නැව් තටාකාංගනයක් කියන්නේ මේ වගේ එකක් නේ. විහරේට මේක ටැංකියක්. ඒතර මේක දොරක් තියෙන මෙතන දාලා මේ දොර ඕපන් කරාම මුහුදේ වතුර මෙතනට එනවා. ඒතර මුහුදේ ටැංකිය එකයි. දොර වහලා වතුර හිස් කරාම වෙන් වෙනවා. හරිද? මොකද නැවක් උස්සලා ගන්න බෑනේ මේ බුල්ඩෝසර් වලින් හරි නැත්නම් ෆෝක් ලිෆ්ට් ට්‍රක් වලින් හරි. එහෙනම් මුහුදෙන් මෙතනට එනවා. අවිල්ලා තුලට ගත්තම දොර වහනවා. හිමීට වතුර බස්සනවා. ඩයිවර්ස්ලා කිමිදුම් කරෝ ගිහලා අර ජැක් උඩ නැවරදවල. ඊට පස්සේ නැවේ යටේ ඉඳන් ඕන රෙපෙයාරක් කරන්න පුළුවන්. මේ නැව් තටාකාංගන හොඳින් අප් ටු ඩේට් කරන්න ඕනේ. මේ මේන්ටේන් කරන්න ඕනේ. මොකද නැව ආවන් පස්සේ මේ තටාකාංගන ඇතුලේ තියෙන ආයුධ උපකරණ මේවලන් කම්ප්‍රෙෂර් වගේ වැඩ කරන්නේ නැත්නම් ප්‍රශ්නයක්. ඒ නිසා ඔක්කොම උපකරණ ආයුධ අප් ටු ඩේට් මේන්ටේන් කරන්න ඕනේ. ඒක තමයි මම අදහස් කරන්නේ. වීලි නැව් තටාංගන ඉදි කිරීම නඩත්තු කිරීම සහ නාවිකයාට අලුත්වැඩියා කිරීම. මොකද ඒත් අරකමනේ සීමා සහිත කොළඹ නැව් තටාකාංගන සමාගම. කොළඹ නැව් තටාකාංගන තටාංගන කිව්වොත් කමන්නේ තටා වඩා හොඳ තටාකාංගන සමාගම. right. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහත දැක්වෙන සංකල්ප නම් කරන්න. පහත දැක්වෙන සංකල්ප නම් කරන්න. යම් කාලයකට හෝ නිශ්චිත නැව් ගමනකට යම් පාර්ශ්වයක් විසින් නැවක් ලබා ගැනීමට ඇති කරගන්නා ගිවිසුම. යම් කාලයකට හෝ යම් නැව් ගමනකට යම් පාර්ශ්වයක් විසින් නැවක් ලබා ගැනීමට ඇති කරගන්නා ගිවිසුම. මොකද ඒකට කියන්නේ? නැව් කුලී ගිවිසුම. එක්ක යම් කාලයකට එක්ක යම් නැව් ගමනක් කොළඹ සිට ඉන්දියාවේ බොම්බායි වරට ගිහිල්ලා එන්නේ. ඒ තේරෙනවද? මේ ක්‍රම දෙකෙන් මොනව ගත්ත පොදු කියන්නේ නැව් කුලී ගිවිසුම. නැව් කුලී ගිවිසුම. දෙවෙනි එක. කුඩා බෝට්ටුවක ස්වරූපයක් ගත් දියමත පාකල හැකි වන පරිදි බහලුම් රැගෙන යන යාත්‍රා. ඒ කියන්නේ සමහර වරායන් තියෙන කුඩා වරායන්. විශාල නෞකා
කන්ටේන ප්‍රවාහන නැව්ක ඇතුළට ගන්නව බෑ. ඒවා පිටත වරායේ තියෙන්නේ අවුට් හාබර් එකේ. කිලෝමීටර් දෙකක් ඈත මුහුදේ. එහෙනම් ඒ නැවට පටවන්න කන්ටේනර් ගෙනියන්න විශාල නැවක් පාවිච්චි කරන්න බෑ. ඒ මේක කුඩා මේ වරායක්නේ. ඒ නිසා කුඩා පරිමාණ යාත්‍රා තියෙනවා. හරිද? ඒ යාත්‍රාව ඇත්තම එන්ජින් රූම් එක හා සමානයි. වෙන පහසු ගන්නෑ. ඊට පස්සේ ඒකෙන් කන්ටේනර් මුහුදට දාලා මුහුදේ පා කරලා ඇදගෙන යනවා. අරකින් ඇදගෙන ගිහිල්ලා අර මුහුද මැද තියෙන නෞකාවට බාර දෙනවා. ඒක තමයි අදහස් කරන්නේ. අනේ එහෙනම් කුඩා බෝට්ටුක ස්වරූපයේ ගත් බෝට්ටුක ස්වරූපයක් තියෙන දියමත පා කළ හැකි වන පරිදි බහලුම් රැගෙන යන යාත්‍රා තමයි මොකද්ද? ලෑෂ් නැව් කියන්නේ. ඒකට කියන්නේ මොනවද? ලෑෂ් නැව් මතක තියෙන. ලෑෂ් නැව්. සිංහල නම නෑ ඒකට අරකම තමයි ලිව්වේ. ඉංග්‍රීසි වචනම ලිව්වේ. ලෑෂ් ෂිප් නැත්නම් වෙසල්ස්. තුන්වෙනි ප්‍රශ්නයේදී ඉන්ධන ධාන්‍ය හා ද්‍රව වර්ග කෙලින්ම පොම්ප කිරීම තුළින් පැටවීම හා ගොඩබෑම සිදු කරන නැව් සේවා. ඉන්ධන වර්ග, ධාන්‍ය වර්ග, වතුර වැනි ද්‍රව ද්‍රව්‍ය කෙලින්ම පොම්ප ස්වයංක්‍රීය ලෙස පොම්ප කරනවා. පොම්ප කළ පටවන ගොඩ බාර. ඒ සඳහා දායක වන නැව් සේවාවට කියන්නේ මොකද? ටෑන්කර් නැව් සේවා. ටැංකි නැව්නේ. ටැංකි නැව් මගින් නිසා අපි ඒකට කියනවා ටෑන්කර් නැව් සේවා. ටෑන්කර් නැව් සේවා. හතර ප්‍රශ්නේ එකම කලාපයකට අයත් නැව් සමාගම්වල නියෝජිතයන් එක් වී කලින් කලට පවත්වන සාමූහික සාකච්ඡා. එකම කලාපයක් මිස් එකම නැව් මාර්ගවල ගමන් කරන ධාවනය කරන නැත්නම් නැව් ප්‍රවාහන සේවා මෙහෙවන සමාගම්වල නියෝජිතෙක් වෙලා කලින් කලට නෞකා ප්‍රවාහනයේදී ඒගොල්ලෝ මුහුණ පාන ගැටලු निराකරණය කරගන්න සාමූහික සාකච්ඡා පවත්වනවා. මොනවද ඒකට කියන්නේ? නාවුක සමුළු. ස්ට්‍රෝක් එකක් සම්මන්ත්‍රණ. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. පහත දැක්වෙන සංකල්ප නම් කරන්න. සාගර ප්‍රවාහනයේදී ආරක්ෂිතව භාණ්ඩ අසුරා ප්‍රවාහනයට යොදා ගන්නා වාහනය සුරු. මුහුදු ප්‍රවාහනයේදී ආරක්ෂාකාරී වූ භාණ්ඩ අසුරලා ප්‍රවාහනය කරන්න යොදා ගන්න මොනවද? වාහනය සුරු. ඝන වාහනය කියන්නේ සමහර මේ වාහනේ තාඩු අඟල් ගානක් පල්ලයි. නිකන් තාඩු නෙවෙයි. මේ ඇත්තම යකඩ තාඩු නෙවෙයි මේකට යකඩ කදන් උන කියන්නේ. යකඩ කදන් වලින් හදලා තියෙන්නේ. ලේසි විනාශ වෙන්නේ. මොනවද? බහලුම් කන්ටේනර්ස්. බහලුම් එක් පාර්ශවයකට අයත් භාණ්ඩ අසුරා ඇති බහලුව. මේක මෙන්න මේ ලුවන්නයි මේ ලුවන්නයි දෙකම පේපර් එකේ පවච්චි වෙනවා. ඒක සිංහල විශාරදෙක් මම මේක ඒතරම් ප්‍රශ්නයක් නෑ. ඒ අකුරු දෙකම දාගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ නිර්දේශ කළේ. දැන් සාමාන්‍ය උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් සම්පාදනය කරලා සිංහල විශාරදයෙක් කියලා කියන්නේ සිංහල ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් හෝ ගුරුවරයෙක් කියලා මොකද කරන්නේ? අක්ෂර වින්‍යාස හදනවානේ. ඒ හදලත් වැරදි තියෙනවා. මට ඕන පෙන්නන්න පුළුවන් මම ළඟ තියෙන BS පේපර් එක තේරෙනවද? නමුත් අඩු වෙනවනේ එතකොට. ඉතින් එවැනි කෙනෙක් මම ඔයාගොල්ලෝ කිව්වේ ඒගොල්ලන්ගේ අර මොකද්ද කියන අපි ග්‍රැමටිකලි ඒගොල්ලෝ පැහැදිලි කරලා දුන්නා. මේලු වෙන්නේ තේලු වෙන්නේ ප්‍රශ්නයක් නෑ සොර එකයි කියලා. ඒ විතර හිතන්න පේ නිසා. එක් පාර්ශ්වයකට අයත් භාණ්ඩ අසුර ඇති බහලුව. මොකද ඒ කියන්නේ එක කන්ට්‍රි එක තියෙන එක මට අයිති භාණ්ඩ පමණයි. නැත්නම් එක ආයතනයක භාණ්ඩ පමණයි. මොකද්ද? FCL free container load නේ. FCL මම කලින් කියලා දුන්නේ. FCL බහලුව. පාර්ශව කීපයකට ඇත් භාණ්ඩ නම් කම්පැනි කීපයක භාණ්ඩ තිබේ නම් මොකද්ද? large container load LCL. LCL බහලුම්. ඊළඟට නැව් සමාගම් වෙනුවෙන් නෞකා ප්‍රවාහන සේවා අවශ්‍ය පාර්ශවයන්ට සේවා සපයන අතරමැදි ආයතන.
නාවක ප්‍රවාහන සේවා සපයන අතරමැදි ආයතන. කවුරු වෙනුද? නැව් සමාගම වෙනුවෙන්. නැවක ඉඩකඩ වෙන් කර දෙනවා. නැවක ආසන වෙන් කර දෙනවා. ප්‍රවේශ පත්‍ර අලෙවි කරනවා. ඒ වගේම නැව් ගමන් සංවිධානය කර දෙනවා. අවශ්‍ය භාණ්ඩ නැව් මගින් ආනයනය හෝ අපනයනය කර දීමේ කටයුතු බාර ගන්නවා. අන්න ඒ වගේ කරන අතරමැදි ආයතන මොනවද? නැව් නියෝජිත ආයතන. shipping agencies. නැව් නියෝජිත ආයතන. පැහැදිලිද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ද්‍රව හා ධාන්‍ය වර්ග ප්‍රවාහනයට වඩාත් උචිත ප්‍රවාහන සේවය කුමක්ද? දියර වර්ග සහ ධාන්‍ය. උචිතම ප්‍රවාහන සේවය මේක කියන්නේ පොදුවේ කොහොමද කියලා මේක අහන්නේ පොදුවේ. මේක නෞකාද ගුවන්ද පැහැදිලිව අහන්නේ. අපි ඒ නිසා කොකට පැහැදිලිව ලියමුනේ. දැන් උදාහරණයක් වශයෙන් ද්‍රව හා ධාන්‍ය වර්ග දැන් මුහුදු ප්‍රවාහනයේදී නම් සාගර ප්‍රවාහනයේදී නම් සාගර ප්‍රවාහනයට අදාළ වන මොකද්ද? අනිවාර්යයෙන්ම ටැංක සේවය. ටැංක නේ ටැංකි නැව. මොකද කෙලින්ම අර පොම්ප කිරීම මගින් පැටවීමකට බෑම කරනවා. අපතේ යන්නේ නැහැ, වාෂ්ප වෙන්නේ නැහැ, හොරකම් කරන්න බෑ. තේරෙනවද? හොඳම සේවය ඒකයි ටැංකර සේවය. ටැංකර නැව් සේවය. ටැංකි නැව් සේවය කියන එකමයි. අපි හිතමු මහා මාර්ග කියලා. මහා මාර්ග ඒ වගේම දුම්රිය දෙකම පුදුයි ගමු. නම් මොකද්ද? ඒකට හරියන්නේ අනිවාර්යෙන් බවුසර් වාහන. දුම්රිය බවුසරේ සම්බන්ධ කරපු මොනවද? දුම්රිය මැදිරි තියෙනවනේ ඒ වගේ. ඊළඟට ගුවන් ගමන් කාලසටහන් මහජනයා වෙත ප්‍රසිද්ධ කරන ආයතනය කුමක්ද? දැන් ගුවන් යානාවක් මගින් අපි ගමනක් යන්න පෙර අපි ගුවන් කාලසටහන දැනගන්න එපා. කල්ැතුව ඒ කාලසටහන අනුව අපිට ලෑස්ති වෙන්න පුළුවන්. අන්නේ ගුවන් කාලසටහන අපිට ප්‍රසිද්ධ කරනවා. විශේෂයෙන්ම මේ shipping net තියෙනවනේ. නෞකා ප්‍රවාහන දාන වෙබ් අඩවි ඒවැස් තියෙනවා. පත්‍රේ දානවා. තේරෙනවද? ඒක කරන්නේ කවුද? ගුවන් සමාගම් වෙනුවෙන් ගුවන් සේවා අවශ්‍යයට සේවා සපයන ගුවන් ගමන් නියෝජිත ආයතන ගුගනි. ගුවන් ගමන් නියෝජිත ආයතන කියන එක තමයි කෙටියෙන් කියනවා ගුගනි කියලානේ. ගුවන් ගමන් නියෝජිත ආයතන. ගුවන් ගමන් නියෝජිත ආයතන තමයි ඒ වැඩේ කරන්නේ. ඕකමයි නැව්වල නේ. නැව් ගමන් කාලසටහන් ප්‍රසිද්ධ කිරීම කරනවා නම් ඒක කරන්නේ කවුද? shipping agencies වගේ. මේකේ විරුද්ධ සංකල්පය. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පොළොවට සවිකල විශාල කුළුණු මත කේබල් එකකින් ක්‍රියාත්මක වන මගී ප්‍රවාහන සේවය. පොළොවේ කුළුණු සවි කරලා තියෙනවා. ඒ කුළුණු උඩ තමයි කේබල් එකක් දාලා කේබල් එකේ පුද්ගලයන් කීප දෙනෙකුට වාඩිලා යන්න පුළුවන් ආවරණය කරන එල්ලෙන උපකරණයක්. මොකද ඒකට කියන්නේ කම්බියාන. විශේෂම කඳුකර ප්‍රදේශයේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. කම්බියාන. සිංගල් අපේ ළඟම රටක් සිංගප්පූරුව ගියාම අපේ රට දිහා බලලා දිනු වෙච්ච රටක් අපි දැන් ඒ රට දිහා බලලා දිනු වෙන්න උත්සාහ කරනවා තාම. සිංගප්පූරුවේ වරාය උඩින් යනවා ඒගොල්ලන්ගේ මොනවද මේවට විනෝද පාසුකම් ඇති ස්ථානයක නරඹන්න යනවා. ඒ අපිට යන්න පුළුවන් වාහනෙන් යන්න පුළුවන්. මෙතනින් ගියාම අර කේබල් කායක ගියා වෙනවනේ. පොඩි බයකුත් දැන පල්ලෙහාට පේනවා මම හිතන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටරයක් විතර ගැඹුරට පේනවා. තනිකර වරාය වතුර පේනවා, කළුගල් පේනවා, වැඩනොත් තියෙන කළුගල් උඩ තමයි. තේරෙනවද? ඒක අවදානම්. ඒ වගේම හරි මේ ෆැන්ටසි එකනේ. ඒ වගේ අන්න ඒ වගේ ඒව කම්බියාන. දැන් සමහර අය කියන එක ගුවන් ප්‍රවාහනය කියලා නෑ. ගුවන් නම් පොළොවට කිසිම සම්බන්ධයක් නැතුව 이르දි බලෙන් කේබල් එකක් තියෙනවා. 이르දි බලෙන්. ඒ කේබල් එකේ මෙහෙනම් මේ අර කූඩේ වගේ කෙල්ලන්න ඕනේ මිනිස්සුන්ව ගමන් කරන්න. එහෙම 이르දි බලෙන් තියෙන්නේ නෑනේ. පොළොවට සවි කරපු කණු. එහෙනම් අනිවාර්යයෙන්ම මේක ගොඩබිම් ප්‍රවාහන මාධ්‍ය විශේෂිත මාධ්‍යයක් කම්බියාන. අන්තර්ජාතික ගුවන් සේවා වර්ග කිරීම හා
නීති පැනවීම ඉටු කරන ආයතනය කුමක්ද? අන්තර්ජාතික ඒ කියන්නේ ලෝකේ සෑම රටකම ගුවන් සේවා එක හා සමානව යන්න එපයි. අපේ රටේදී ගුවන් තොටුපළේදී ගුවන් යාන ස්ටාර්ට් කරලා ගුවන්ගත කරන්නේ නැත්නම් ටේක් ඕෆ් කරන්නේ සහ ගුවන් යාන පැමිණෙන විට ලෑන්ඩ් කරන්නේ එක ක්‍රමයක්. ජපානයේ තව ක්‍රමයක්. ඇමරිකාවේ තව ක්‍රමයක් වෙන්න බෑනේ. මේ ගුවන් ප්‍රවාහන සේවා ඒකාකාරී ප්‍රතිපත්ති හා පිළිවෙත් අනුව ලෝකෙම තියෙනවා. එහෙම තමයි පහසුවෙන් අපේ රටේ ගුවන් යානයකට විදේශ රටකට යන්න, විදේශ රටක ගුවන් යානයකට අපේ රටට එන්න පුළුවන් වෙන එතකොටයි. අන්න ඒ වගේ අන්තර්ජාතික ගුවන් සේවා වර්ග කිරීම. ගුවන් සේවා වර්ග කරනවානේ. පළමු ශ්‍රේණී ගුවන් සේවා, දෙවන ශ්‍රේණී කියලා වර්ග කිරීමයි නීති පැනවීමයි ඉටු කරන ආයතනය මොකක්ද? ස්විට්සර්ලන්තයේ තියෙන. ඒ තමයි ඉන්ටර්නැෂනල් එයාර් ට්‍රාන්ස්පෝර්ට් ඇසෝසියේෂන්. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් එයාර් ට්‍රාන්ස්පෝර්ට් ඇසෝසියේෂන්. IATA. කෙටියෙන් කියන්නේ ඇබ්‍රිවියේෂන් එක IATA. IATA. ඉන්ටර්නැෂනල් එයාර් ට්‍රාන්ස්පෝර්ට් ඇසෝසියේෂන්. IATA. මෙන්න මේකෙන්ද වරන් තියෙන IATA කියන එක ඉන්ටර්නැෂනල් එයාර් ට්‍රාන්ස්පෝර්ට් ඇසෝසියේෂන්. IATA නම් තියෙන විදිහට. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. විදේශවල සිට පැමිණෙන හා මෙරටින් පිටවන VIP ඒ වගේම VVIP ගණයට අයත් විශේෂිත පුද්ගලයින්ට අවමරේගු පරීක්ෂාවක් යටතේ ගුවන් තොටුපළෙන් පිටවීමට හා ඇතුල් වීමට විවෘත කර ඇති විශේෂිත මාර්ගය කුමක්ද? මොකද්ද මේ ප්‍රශ්නේ? 90 දශකයේ මේක ජනප්‍රිය ප්‍රශ්නයක් පේපරට. දැන් මෑත කාලේ ඇහුවේ නෑ. දැන් විදේශවල සිට පැමිණෙන හා මෙරටින් පිටවන අය අනිවාර්යයෙන්ම රේගු පරීක්ෂාවට ලක් කරනවානේ. පරීක්ෂාවට ලක් කරලානේ ගුවන් යානෙට යන්න දෙන්නේ මෙහෙට එන්න දෙන්නේ. ඒකට සෑහෙන වෙලාවක් යනවානේ. දැන් අපි දකිනවා සමහරට අපි පිටරට කෙනෙක් අපි කලෙක්ට් කරගන්න යනවනේ එයාපෝට් එකට. එයාපෝට් එකේ අර මගී නැවතිලා ඉන්න පාරයන්තේ වැටෙන ඩිජිටල් බෝඩ් එකේ උන්න අසවල රටේ ඉඳන් එයාපෝට් අසවල රටේ ඉඳන් එන ගුවන් යානේ මෙන්න මේ වෙලාවට දැන් කටුනායක එයාපෝට් ලෑන්ඩ් කරාගෙන. අපි දන්නවා අපේ කෙනා ආපු එක කියලා. ඒවල පැය 2 3 4 4:00 ගියාම තමයි එන්නේ. ඇයි මේ? චෙක් කරන ඔක්කොම. ඉතින් ඒක ටිකක් දුෂ්කර ක්‍රියාවක් කරන්න වෙනවා. එතකොට VIP සහ VVIP කියන අයට මේ පරීක්ෂාව කරන්නේ නෑ නෙවෙයි. කිරීම අඩුයි කියලා කියන්නේ කරන්නේම නෑ උනාට. හැබැයි ඕනම වෙලාවක ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ බලය තියෙනවා. ඕනෑම කෙනෙක් රාජ්‍ය නායකයෙක් පවා ඕනෑම කෙනෙක් සැක සංකා තිබේන. සැකකටයුතු මොන හරි දෙයක් පිට කරනවා එක්ක ගෙනෙනවා කියලා දැනෙනවා නම් පරීක්ෂා කරන්න පුළුවන්. නමුත් පරීක්ෂා කරන්නේ නැහැ. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. යුද්ධ පවතින කාලේ පවා අනවශ්‍ය පුද්ගලයන් පවා කෙනෙක්සේ වගේ පරීක්ෂා කළ යුතුය පවා සමහර ප්‍රභූන් නිසා පරීක්ෂාවල ලකුණේ නැහැ. ඒ ප්‍රභූන්ට තියෙන ඒක වරප්‍රසාදයක්. තේරෙනවද? එතකොට මේ ඒගොල්ලෝ අපි කියන්නේ අවමරේගු පරීක්ෂාව. මේ අවම කියලා කිව්වට ඇත්තටම පරීක්ෂා කරන්නේම නැහැ. ඉක්මනින්ම ඒගොල්ලන්ට පිට වෙන්න පුළුවන්. ඒ විදේශගත වෙලා ඇවිල්ලා නම් විදේශගත වෙන්න යනවා ඉක්මනින්ම ගුවන් යානයට හෝ නැවට යන්න පුළුවන්. දැන් මේ කියන්නේ ගුවන් යාන විතරයිනේ. එයාපෝට් එකේ. එනම් මෙන්න මේ VIP කියන්නේ මොකක්ද? VIP කියන්නේ very important person. very important person. ඒ කියන්නේ ඇත්තටම පිළිගත්ත අපි තුමු විදේශ රටක රජයේ නියෝජිත පිරිසක් කියනවා. ඒගොල්ලෝ VIP අය. ඒකට පහසුකම් දෙන්න ඕනේ. තේරුණාද? ඒ වගේ අපේ රටෙන් රජයේ නියෝජිත පිරිසක් මහ බැංකුවේ ටොප් මැනේජ්මන්ට් එකේ පිරිසක් යනවා විදේශ මහ බැංකුවකට මොනවාරි සාකච්ඡාවකට. අපේ රටේ සීසා ලංකා නැව් සමාගමේ හෝ සෙන්ට්‍රල් ෆේඩ් බියුරෝ එකේ නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශයේ නියෝජිතයන් යනවා නාවක සමුල ඔක්කොම තන්න. එතකොට ඒගොල්ලෝ කවුද? අන්න VIP අය. very important person. ඉතා වටිනා අය. VVIP කියන්නේ මොකද්ද? very important person. VVIP කියන්නේ මොකද්ද? තවත් කියන්නේ ඉතාම ඉහළ ප්‍රභූන් කියන එක. very important person. රටක රාජ්‍ය නායකයෝ, ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, ඒ වගේම ලෝක පූජිත ක්‍රීඩකයෝ කවුද? එවකට අපරපතක ඒ කාලේ සනත් ජයසූරිය එළිම VIP නේ.
ඒ වගේම ඇයි මම යම් කාලයක් උගුල විතරනේ මම ඒ වගේ ඉතාම වැදගත් අය. අන්න ඒ වගේ අය අවමරේකු පරීක්ෂාවකට වෙනම දොරටුවකින් එළියට එන්න පුළුවන්. ඒක ඉතින් වෙන ඒක ඒ නම දාලා තිබුණාට ඒ නමේ නමට අනුව ඒකේ පාට ඒ කියන්නේ එන පාත් එකේ එහෙම පළස් එලලම නැහැ. තේරුණාද? එන කවුළුවේ ඒ පාට තියෙනවා. මේකට කියන්නේ මොකද්ද? හරිත මාර්ගය green channel. ඒ කියන්නේ හරිත වර්ගයේ කාපට් එල්ල නැහැ. නමුත් ඒන අර ආරුක්කු වගේ ඒ එන පිට වෙන තැන කොළ පාට මාක් කරලා තියෙනවා. ඒක නම් කරලා තියෙනවා green channel කියලා. green channel හරිත මාර්ගය. හරිත මාර්ගය. හරිත මාර්ගය. හරිත මාර්ගය. green channel. green channel. ආයන් කොළඹ ගුවන්තොටුපළ තුළට පැමිණෙන ගුවන් මගීන්ගේ ඥාතීන් හා හිතවතුන්ට ගුවන් දහවන පතේ නැරඹීමට වෙන් කර ඇති විශේෂ වේදිකාව කෙසේ හඳුන්වන්නේ? තේරුණාද? කොළඹ ගුවන්තොටුපළ කියන්නේ මොකද්ද? කටුනායකම තමයි. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ. කටුනායක නැත්නම් කොළඹ ගුවන්තොටුපළ තුළට පැමිණෙන ගුවන් මගීන්ගේ ඥාතීන් හා හිතවතුන්ට ගුවන් දහවන පතේ නැරඹීමට. ඒ කියන්නේ යන්න දෙන්නේ නැහැ නේ. උඩ වෙනම තියෙනවා. පැත්තෙන් කොටස එතෙන්ට ගියාම සාමාන්‍යයෙන් ගුවන් දහවන පතේ පේනවා. සමහරට මගීන් නම් පේන්නේ නැහැ. නමුත් ඒ ගුවන් යානේ යන පෙට පේනවා. තමන්ගේ ඥාතිය රැගෙන ගුවන් යන්නේ අපි ඒකටදී අතවරනවා. වේව් කරනවා. වේව් කරලා එනවා. ඒක තමයි අවසන් සමු ගැනීම. අන්න ඒ ස්ථානට කියන නම මොකක්ද? මහජන තවරු විතර එතන යන්න පුළුවන්. මහජන නැරඹුම් පර්යන්තේ. මොකද්ද? මහජන නැරඹුම් පර්යන්තේ. මහජන නැරඹුම් පර්යන්තේ. මහජන නැරඹුම් පර්යන්තේ. දැකලා තියෙනවද මෙතනට? ගිහපුවා දන්නව මේක. ගොඩක් අය ෆ්ලයිට් එක යනකම් ඉන්නේ. දැන් අපේ යන කෙනා ඇතුළට ගත්තම අපිට පේන්නේ අපි කෙලින්ම මෙතනට එනවා. මෙතන අපස්සේ අපි එයා යනවා පේන්නේ නැහැ. එයා යන ෆ්ලයිට් එක පේනවා. ඒ ෆ්ලයිට් එක ගියන් පස්සේ අපි වේව් කරලා එනවා. මහජන නැරඹුම් පර්යන්තේ. ඊළඟ ප්‍රශ්නය තමයි ප්‍රවාහනයේදී පහත් සඳහන් බලාධිකාර නිකුත් කරනු ලබන විශේෂ බලපත් නම් කරන්න. මෙන්න මේ බලාධිකාර මගින් විශේෂ බලපත් නිකුත් කරනවා. එකක් තමයි ලංකා ඔටෝමොබයිල් සංගමය. මොනවද මේක නිකුත් කරන්නේ? විදේශ රටක ඉන්න සංචාරකයෝ මෙහෙට ආවන් පස්සේ ඒගොල්ලන්ට මෙහෙ වාහන එලවන්න බෑ. එහෙම එලවන්න ඕන නම් తాවකාලික රීදුරු බලපත්‍රයක් ලබා ගන්න ඕනේ. ඒක ලබා දෙන්නේ ලංකා ඔටෝමොබයිල් සංගමය. ඒ එකක්. අනිත් එක ශ්‍රී ලාංකිකයන් විදේශගත රැකියාවකට යනවා නම් රීදුරු රැකියාවට යනවා නම් අපේ රටේ ලයිසන් එකෙන් එහෙ ගිහිල්ලා රීදුරු රැකියාව කරන්න බෑ. ඒකට වෙනම ජාත්‍යන්තර රීදුරු බලපත්‍රයක් නිකුත් කරන්න ඕනේ. ඒක ලබා දෙන්නේ කවුද? ඔටෝමොබයිල් සංගමය. එකක් ලියන්නකෝ. එනම් විදේශ සංචාරකයින්ට හයිෆන් එකක් දාලා ලියමු. తాවකාලිකව ටෙම්පරරි මේ දෙන්නේ සදාකාල නෑ. ඒගොල්ලෝ මේ සංචාර නිම කරලා යනවත් එක්ක මේක නිකම්ම කැන්සල් වෙනවා. ඔටෝමැටිකලි කැන්සල් වෙනවා. తాවකාලික රියදුරු බලපත්‍ර. දෙවෙනි එක පළාත් සභාවට ඇති මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය. සෑම පළාත් සභාවකම තියෙනවා මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය. ඒකෙන් නිකුත් කරන ප්‍රධාන බලපත්‍ර දෙකක්. එකක් මොකද්ද? බස් රථයක් මගීන් ප්‍රවාහනය කරන්න. බස් රථයකට නිශ්චිත ගමන් මාර්ගයක නිශ්චිත ගමන් මාර්ගයක මගීන් ප්‍රවාහනය කරන්න බස් රථයකට අවසර ලබා දෙන එක. මොකද්ද? රූට් පර්මිට් එක. මොකද්ද ඒකට කියන්නේ? මාර්ග ධාවන අවසර පත්‍ර. රූට් පර්මිට්. දෙවැනි එක තමයි මොකද්ද? පැසෙන්ජර් පර්මිට් එක. ඒ කියන්නේ මගී සේවා අවසර පත්‍ර. පොදු මගී ප්‍රවාහන බස් රථයක එකවරකට ගෙන යා හැකි උපරිම මගීන් ප්‍රමාණය අනුමත කරමින් ලබා දෙන බලපත්‍රය. සාමාන්‍යයෙන් දෙන්නේ
ආසන 100ක් නම් 120ක් වැඩියෙන් දෙනවා. ඒ කියන්නේ 120ක් ගන්න පුළුවන් එච්චරයි. 100යි 20යි. තේරෙනවද? අපි ඒකට කියන්නේ මගී සේවා අවසරපත්. මගී සේවා අවසරපත්. passenger permit. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මෝටර ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් ඔෆ් මෝටර් ට්‍රැෆික්. කලින් RMB කියලා කිව්වේ. ඒකෙන් නිකුත් කරන බලපත්‍ර මොනවද? අපි හැමෝම දන්නේ එක මොකද්ද? රියදුරු බලපත්‍රය, ඩ්‍රයිවිං ලයිසන් එක. රියදුරු බලපත්‍රය අනිවාර්යයෙන්ම නිකුත් කරන්න තියෙනවා. අපේ රටේ රාජ්‍ය නායකයෙක් කියන්නේ එයාට නිකුත් කරන්නෙත් එතනින්. ඕනම කෙනෙකුට. දෙවැනි එක තමයි ඒකෙම නිකුත් කරනවා. දැන් ට්‍රක් රථ, ලොරි රථ, ට්‍රැක්ටර් වගේ මාධ්‍යයන් මගින් භාණ්ඩ ප්‍රවාහනය කරන්න නිකම් බෑ. භාණ්ඩ ප්‍රවාහනය කරන්න වෙනම පර්මිට් එකක් ඕනේ. ඒක දෙන්නේ මේකේ. එතකොට ලියන්න ලොරි හා ට්‍රක් රථ සඳහා භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර. පැහැදිලිද? සීමා සහිත ක්ලීන්කෝ පුද්ගලික සමාගම. මතකද? ලංකාවේ මෙම බලපත්‍ර නිකුත් කරන ආයතන දෙකයි. එකක් ලාෆ් සමාගම, අනිත් එක මේක. සීමා සහිත ක්ලීන්කෝ පුද්ගලික සමාගම. කොළපාට ගහලා තියෙන්නේ. තැන් තැන් වල ඒ කියන්නේ පරීක්ෂණ මධ්‍යස්ථාන වල දැන් සියලුම රථ වාහන වාර්ෂිකව ලියාපදිංචි කරලා ආදායම් බලපත්‍ර ගන්න එපේ. ඒ ගන්න නම් අනිවාර්යයෙන්ම දුම් සහතිකය අවශ්‍යයි. දුම් සහතිකය අවශ්‍යයි. වාහනේ කාර්මික නැත්නම් තාක්ෂණික පරීක්ෂාවට ලක් කරලා අනවශ්‍ය ලෙස කාබන් මොනොක්සයිඩ් දහනයක් වෙලා ඒ අනවශ්‍ය කාබන් මොනොක්සයිඩ් පිට කරන්නේ නැහැ කියන මට කියන්නේ අපේ පිට වෙනවා. ඉන්ධන දහනේදී පිට වෙනවා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය අනවශ්‍ය ලෙස පිට වෙන්නේ. ඒ පිටවිය හැකි මට්ටමේ පමණක් පිටවන හොඳ තත්ත්වයේ වාහනයක් කියලා ලබා දෙන සහතිකය. ඒ සහතිකයේ අරන් ගියාම තමයි අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආදායම් බලපත්‍ර ගන්න පුළුවන්. නැත්නම් ගන්න බෑ. මොකද ඒකට කියන්නේ දුම් සහතිකය නෙවෙයි, ඒක කැතයිනේ. ඒක බොහොම වැරදි ව්‍යවහාරයක්නේ. මොකද්ද? එයා එමිෂන් සර්ටිෆිකේට් වායු විමෝචන සහතිකය දෙන්නේ මේකේ. වායු විමෝචන සහතිකය. ඔව්දරුවනේ අපි අද දවසේ පාඩම් පරිච්ඡේදයනුත් 10 වන ඒකකයට අදාළ වටිනා ප්‍රයෝජනවත් ආදර්ශ ප්‍රශ්න සහ විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. අපි ඊළඟ පරිච්ඡේදයෙන් තවදුරටත් වාස්තවික අර සැපීම් වර්ගයේ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරලා මේ පාඩම සම්පූර්ණයෙන්ම නිමා කරන්න බලාපොරොත්තු වෙන නිසා ඊළඟ පාඩම් පරිච්ඡේදත් අනිවාර්යයෙන්ම ඔබ පරිශීලනය කරන්න. මොකද මේ පාඩමේ අවසානයේ ඊටාම උසස් අන්දමින් නිමා කරන පාඩම් පරිච්ඡේදය නිසා ඒ පරිච්ඡේදයනුත් ඔබ අනිවාර්යයෙන්ම ඉහළම ප්‍රයෝජනයක්, ඉහළම වටිනාකමක් විභාගයට ලබා ගන්නවා කියලා මම විශ්වාස කරනවා.